ගුරුත්වයට ආනතව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක තලිතය තමයි හදාගන්නේ. අපි කියනවා ඒකට ප්‍රක්ෂිප්තයක් කියලා. ප්‍රක්ෂිප්තයක් පිළිබඳව ඒකේ අතුලාන්තය. ඒ කියන්නේ මේක ද්විමාන චලිතයක්. ඒ නිසා මේ ද්විමාන චලිතයට අපිට චලිත සමීකරණ පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව චලිත සමීකරණ ව්‍යුත්පන්න කරන්නේ අපි කොන්දේසි දෙකකට යටත් වෙලා. එක පතය සරල රේඛාවක් විය යුතුයි. දෙක චලිත දිශාවට පවතින ත්වරණය ඒකාකාර විය යුතුයි. නමුත් චලිත සමීකරණ භාවිත කිරීමේදී අපි කොන්දේසි දෙකක් සලකා බලනවා. එක පතය සරල රේඛාවක් විය යුතුයි. දෙක චලිත දිශාවට පවතින ත්වරණය හෝ චලිත දිශාවට පවතින මන්දනය ඒකාකාර විය යුතුයි. මේ අනුව පළවෙනි කොන්දේසිය පතය සරල රේඛාවක් විය යුතුයි. නමුත් ප්‍රක්ෂිප්තයක පතය සරල රේඛාවක් නෙමෙයි. ඒක වක්‍රයක්. එම නිසා අපට චලිත සමීකරණ පාවිච්චි කරන්න බෑ. මේ නිසා මෙම ද්විමාන චලිතය ගුරුත්වයට කියන්නේ ගුරුත්වජ ත්වරණයට ගුරුත්වයට ලම්බක හා ගුරුත්වයට සමාන්තර ලෙස ඒකමාන චලිත දෙකකට විභේදනය කරනවා. එහෙම විභේදනය කරාම එම චලිත දෙක එකිනෙකින් ස්වායත්ත වනවා පමණක් නොව ගුරුත්වයට සමාන්තර චලිතය ගුරුත්වය මගින් පාලනය වන අතර ගුරුත්වයට ලම්බක චලිතය ගුරුත්වයෙන් ස්වායත්ත වෙනවා. එපමණක් නොව මෙම ඒකමාන චලිත දෙකට මෙම ඒකමාන එක් චලිතය සලකා චලිත සමීකරණ පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. මේක තමයි ප්‍රක්ෂිප්තවල ඔබ දැනගත යුතුම අතුලාන්තය. මේ නොදැන නිකන් චලිත සමීකරණ ඉහළට සිරස්ව ඉහළට හෝ තිරස්ව භාවිත කිරීමෙන් එහි අතුලාන්තය නොදැන සමීකරණ ලිවීමෙන් පළක් නැහැ. ප්‍රක්ෂිප්තයක පෙත පරාබලයක්. අපි ප්‍රක්ෂේපණ මට්ටමේ ඉඳලා උඩු අදිශාවට ප්‍රක්ෂේපණ මට්ටම සමග තීට කෝණයකින් සාධන u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක් සලකනවා. දැන් මම ඔබට කලින් කිව්වා මේ ද්විමාන චලිතය අධ්‍යයනය කළ යුතු ආකාරය. උතර t සමානයි බිඳුව. එතකොට මේ ප්‍රවේගය අන්‍යෝන්‍ය වශයෙන් ලම්බකව ඒ කියන්නේ ගුරුත්වයට ලම්බකව හා සමාන්තරව විභේදනය කරන්න. එතකොට ගුරුත්වයට ලම්බක සංරචකය එනවා u cos theta. ගුරුත්වයට සමාන්තර සංරචකය එනවා u sin theta. ගුරුත්වයට ලම්බක චලිතය ගුරුත්වය මත රඳා පවතින්නේ නැහැ. ඒ නිසා මේ සෑම තැනකදීම තිරස් ප්‍රවේග සංරචකය නැත්නම් ගුරුත්වයට ලම්බක ප්‍රවේග සංරචකය u cos theta වෙනවා. u cos theta වෙනවා. අවසාන මොහොතේදී ඒක u cos theta තමයි. ප්‍රක්ෂේපණ ලක්ෂය O කියලා ගත්තොත් උපරිම උසට අනුරූප ලක්ෂය A නම් නැවත ප්‍රක්ෂේපණ මට්ටම කරා ළඟා වීම B වලින් සනිටුහන් කරනවා. O සිට A දක්වා අංශුව යන්නේ ඉහළ. වචන දෙක වෙන් කරලා පාවිච්චි කරන්න ඕන. ඉහළ යනවා සිරස්ව ඉහළ යනවා. එලෙස වචන වෙන් කරන්න. එහෙනම් මේ මොහොතේ අංශුව යමින් ඉන්නේ ඉහළ. එහෙනම් ගුරුත්වයට සමාන්තර ප්‍රවේග සංරචකය තියෙන්න ඕනේ ඉහළට.
ඒ වලදී අංශුව ඉහළ යෑම නතර කරලා තියෙන්නේ. උපරිම උසට අනුරූප ලක්ෂ්‍ය. එනම් මේ ඉහළට තියෙන ප්‍රවේග සංරචකයේ සිරස්ව ඉහළට තියෙන ප්‍රවේග සංරචකයේ බිඳුවයි. A සිට B දක්වා අංශුව යන්නේ පහළ. එනම් මේ මොහොතේ සිරස් ප්‍රවේග සංරචකයේ එන්න ඕනේ පහළට. ඊළඟට වක්‍රයක ගමන් කරන අංශුවක කිසියම් මොහොතක් තමයි මේ පෙන්වන්නේ. වක්‍රයක ගමන් කරන අංශුවක කිසියම් මොහොතක්. එතකොට එම මොහොතේ ප්‍රවේගය තියෙන්නේ එම පිහිටීමේදී වක්‍රයට ඇඳපු ස්පර්ශකයේ දිශාවට. ඒ අනුව මේ මොහොතේ ප්‍රවේගය තියෙන ඕන ස්පර්ශකයේ දිශාවට. මේ මොහොතේදී ප්‍රවේගය තියෙන ඕන ස්පර්ශකයේ දිශාවට. මේ මොහොතේදී ප්‍රවේගය තියෙන ඕන ස්පර්ශකයේ දිශාවට. මේක නිවැරදිව ඇඳුණා නම් මේ දෙකම එකක් වෙන්න ඕන. පොඩි වෙනසක් තියෙනවා. එතකොට කාලය මැනීම ආරම්භ කරන මොහොත ඒ කරා ඒමට ගත වන කාලය t1 නම් ඒ මොහොත t සමානයි t1යි. මෙතන b ලක්ෂයට අනුරූප මොහොත t සමානයි t1 ධන t2යි. අංශුව එළඹෙච්ච උපරිම උස h තිරස් පරාසය කැපිටල් R. දැන් තියෙන්නේ මේකට අදාළ සමීකරණ ගොඩනගන්න. මේකට අදාළ සමීකරණ ගොඩනගන්න අදාළ භෞතික රාශි විග්‍රහ කරන්න. අපේ ප්‍රක්ෂිප්තයක් නැවත ඔබට පැහැදිලි කරනවා. මේ තියෙන්නේ ප්‍රක්ෂේපණ මට්ටම. මේ තියෙන්නේ ප්‍රක්ෂේපණ වේගය. ටීට කියන්නේ ප්‍රක්ෂේපණ කෝණය. ප්‍රක්ෂේපණ ප්‍රවේගය ප්‍රක්ෂේපණ මට්ටමට නැත්නම් තිරසට ආනත කෝණය තමයි ටීට කියන්නේ. ඒතර මේ තියෙන්නේ u හා ටීට එකට ගත්තම මේ අභිදිශාව සමග එක ප්‍රක්ෂේපණ ප්‍රවේගය. ප්‍රක්ෂිප්තයක් කියන්නේ ද්විමාන චලිතයක්. ජීවිතේ ප්‍රථම වතාවට හදාරන ද්විමාන චලිතය. මේ ද්විමාන චලිතය ගුරුත්වයට සමාන්තර හා ගුරුත්වයට ලම්බක ලෙස ඒකමාන චලිත දෙකකට විභේදනය කරනවා. ආරම්භක ප්‍රවේගය ගුරුත්වයට ලම්බකව විභේදනය කරාම වෙනවා u cos θ. ගුරුත්වයට සමාන්තරව විභේදනය කරාම වෙනවා u sin θ. එතකොට ගුරුත්වයට ලම්බක ප්‍රවේග සංරචකය කාලය සමග වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ t සමානයි t dash මොහොතේදී u cos θ තමයි. t සමානයි t1 මොහොතේදී u cos θ තමයි. t සමානයි t double dash මොහොතේදී u cos θ තමයි. t සමානයි t1 ධන t2 අවසාන මොහොතේදී u cos θ තමයි. ගුරුත්වයට සමාන්තර ආරම්භක ප්‍රවේග සංරචකයේ u sin θ. u sin θ. O සිට O කියන්නේ ප්‍රක්ෂේපණ ලක්ෂය. O සිට A දක්වා මේ අංශුව යන්නේ ඉහළට. A සිට B දක්වා යන්නේ පහළට. O සිට A දක්වා ඉහළ යන නිසා t සමානයි t dash මොහොතේ ගුරුත්වයට සමාන්තර ප්‍රවේග සංරචකය ඉහළට. ඒ කියන්නේ සිරස් ප්‍රවේග සංරචකය සිරස්ව ඉහළට. ඒ කියන්නේ උපරිම උසට අනුරූප පිහිටීම. h කියන්නේ උපරිම උස. උපරිම උසේදී ගුරුත්වයට සමාන්තර ප්‍රවේග සංරචකය ශූන්‍යයි. ඒ කියන්නේ සිරස් ප්‍රවේග සංරචකය ශූන්‍ය වෙනවා. A සිට B දක්වා අංශුව එන්නේ පහළට. එම නිසා t dash t සමානයි t double dash මොහොතේදී සිරස් ප්‍රවේග සංරචකය යනවා සිරස්ව පහළට. ඒ වගේම B කියන්නේ නැවත ප්‍රක්ෂේපණ මට්ටම ළඟා වූ පිහිටීම. එම පිහිටීමේදී සිරස් ප්‍රවේග සංරචකය යනවා සිරස්ව පහළට.
අංශුව ළඟා වූ තිරස් පරාසය තිරස්ව ගමන් කරපු දුර නැත්තම් තිරස් විස්ථාපනය R අංශුව එළඹෙච්ච උපරිම උස H දැන් තියෙන්නේ U හා θ දන්නා අගයන්යයි සිත මෙහි දැක්වෙන අන්සියල්ල U හා θ ඇසුරෙන් සොයන්න. එහිදී G ගුරුත්ව චතුරණය අප දන්නා අගයක් බව මතක් කරගත යුතුයි. අංශුව එළඹෙන උපරිම උස H සෙවීම. පළවෙනිම දේ තමයි අර තෝරගන්න චලිතය මොකක්ද? O සිට A දක්වා. OA චලිතයට. OA චලිතයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සිරස්ව ඉහළට අනිත් එක තිරස්. ඒ කියන්නේ ගුරුත්වයට සමාන්තර ගුරුත්වයට ලම්බක. අපි තෝරගන්නේ ගුරුත්වයට සමාන්තර චලිතය. OA චලිතයට සිරස්ව ඉහළට එදන මොකක්ද? V වර්ගය සමානයි U වර්ගය ධන 2AS. එතකොට චලිතය ආරම්භ කරන්නේ A වලින් චලිතය චලිතය ආරම්භ කරන්නේ O වලින් චලිතය අවසන් කරන්නේ A වලින්. එහෙනම් ආරම්භක සිරස් ප්‍රවේගය මෙතනින් ගන්න ඕන. O වලින් U sin θ ඊළඟට A වල තමයි අවසාන ප්‍රවේගය තියෙන්නේ. A වල තියෙන සිරස් ප්‍රවේග සම්රචකය බිඳුවයි. එහෙනම් V වල අගය බිඳුවයි U වල අගය U sin θ ගේ සම්පූර්ණ වර්ගය ධන 2ක්. අපි සමීකරණය යොදන්නේ සිරස්ව ඉහළට ගුරුත්වජ ත්වරණය තියෙන්නේ සිරස්ව පහළට. ඒ නිසා මෙතන ඍණ G S වලගේ H. එතකොට එනවා 2GH සමානයි U වර්ගය sin වර්ගය θ H සමානයි U වර්ගය sin වර්ගය θ බෙදීම 2G. ප්‍රක්ෂේපණ මට්ටමේ සිට උපරිම උස දක්වා යාමට ගතවන කාලය සෙවීම. ඒ කියන්නේ O සිට A වලට එන්න කාලය. ආයි අර චලිතය OA චලිතයට සිරස්ව ඉහළට දානවා V සමානයි U ධන AT. V කියන්නේ සැලකූ චලිතයේ අවසාන ප්‍රවේගය. A වල ඊතලයේ වැදගත් චලිත දිශාව A වලදී සිරස් ප්‍රවේගය බිඳුවයි U ආරම්භක ප්‍රවේගය O වල සිරස් ප්‍රවේගය U sin θ ධන ඍණ G T1. ඒ කියන්නේ GT එක සමානයි U sin θ T එක සමානයි U sin θ බෙදීම G. අංශුව නැවත ප්‍රක්ෂේපණ මට්ටම කරා ළඟාවන ප්‍රවේගයේ සිරස් සංරචකය V3 සෙවීම. මේ තියෙන්නේ V3. තෝරගන්න චලිතය AB චලිතය. AB චලිතයට සිරස්ව පහළට ඒ කියන්නේ ගුරුත්වයට සමාන්තරව පහළට V වර්ගය සමානයි U වර්ගය ධන 2AS කියන චලිත සමීකරණය පාවිච්චි. V කියන්නේ අවසාන ප්‍රවේගය. එය B හි පිහිටනවා. U කියන්නේ ආරම්භක ප්‍රවේගය A. එතකොට අවසාන ප්‍රවේගය B හි තියෙන ගුරුත්වයට සමාන්තර සංරචකය V3. V3 වර්ගය. U ආරම්භකයක A බිඳුවයි. ධන 2යි ගුරුත්වජ ත්වරණයේ තියෙන සිරස්ව පහළට ධන G. අපි සමීකරණය පාවිච්චි කරන්නේ සිරස්ව පහළට. S වලගේ H. මේකෙන් එනවා V3 වර්ගය සමානයි 2GH. V3 වර්ගය සමානයි 2G. H වලගේ අපි රෝමන් එකේදී හෙව්වා U වර්ගය sin වර්ගය θ යට 2G. දෙපැත්තෙම වර්ගමූලය ගත්තම ධන අගය ප්‍රමාණවත් අපට
V3 සමානයි u sin theta. V3 සමානයි u sin theta. මේ අනුව ඔබට ශක්ති හානියකින් තොර චලිතයක් බව අනාවරණය වෙනවා. මොකද ආරම්භක ප්‍රවේගයේ සිරස් සංරචකයම අවසාන ප්‍රවේගයේ සිරස් සංරචකය ලෙස ලැබිලා තියෙනවා. ඒකට හේතුව අපි සැලකුවේ අංශුවක්. එම නිසා වාත ප්‍රතිරෝධයේ බලපෑම නොසලකා සිටීම කළ හැකියි. අංශුවට උපරිම උසේ සිට නැවත ප්‍රක්ෂේපණ මට්ටම දක්වා ඒමට ගතවන කාලය එනම් T2 සෙකි. තෝරගන්න චලිතය AB චලිතයට සිරස්ස පහළට V සමානයි u ධන AT කියන චලිත සමීකරණය යොදනවා. V කියන්නේ අවසාන ප්‍රවේගයේ සිරස් සංරචකය V3. u කියන්නේ ආරම්භක ප්‍රවේගයේ සිරස් සංරචකය. ආරම්භය A බිඳුවයි. ධන මෙතනින් ඕන ධන G. ඊට හේතුව ගුරුත්වජ ත්වරණයේ තියෙන සිරස්ස පහළට අපි යොදන්නේ සමීකරණයේ සිරස්ස පහළට. කාලය T2. මේකෙන් එනවා GT2 සමානයි V3. V3 අපි පෙන්වුවා මීට කලින් කොටසේ u sin theta කියලා. GT2 සමානයි u sin theta. T2 සමානයි u sin theta බෙදීම G. මින් ඉතා වැදගත් දෙයක් අනාවරණය වෙනවා. ඒක තමයි T1 සමානයි T2 සමානයි u sin theta යට G බව. එසේ වුණේ වාත ප්‍රතිරෝධයේ බලපෑම නොසලකූ නිසා. එනම් ප්‍රක්ෂේපණ මට්ටමේ සිට උපරිම උස දක්වා ඒමට ගතවන කාලය උපරිම උසේ සිට නැවත ප්‍රක්ෂේපණ මට්ට දක්වා ඒමට ගතවන කාලයත් සමාන වෙලා තියෙනවා. එහෙම උනේ වාත ප්‍රතිරෝධයේ බලපෑම අප නොසලකූ නිසා. පියාසර කාලය සෙවීම. පියාසර කාලය කියන්නේ අංශුව අවකාශයේ රැඳී සිටි කාලය. එතකොට පියාසර කාලය සමානයි T1 ධන T2. ඒ කියන්නේ ප්‍රක්ෂේපණ මට්ටමේ සිට උපරිම උස දක්වා ඒමට ගතවන කාලය උපරිම උසේ සිට නැවත ප්‍රක්ෂේපණ මට්ටමක් දක්වා යාමට ගතවන කාලයත් කියන ඒ කාලයන් දෙකේ එකතුව. T සමානයි T1 කියන්නේ u sin theta යට G. T2 කියන්නේ u sin theta යට G. ත්‍රිපියාසර කාලය එනවා 2 u sin theta යට G. මෙහිදී තේරුම් ගත යුත්තක් තියෙනවා. ඒ පියාසර කාලය අපි හෙව්වේ මෙම චලිතය කොටස් දෙකකට වෙන් කරලා. නමුත් එය එසේ කල යුත්තක්ම නොවන බව අපි පෙන්වා දෙන්න. මේ ඔබ දකින්නේ චලිතය කොටස් දෙකකට වෙන් කරන්නේ නැතුව පියාසර කාලයේ සෙවීම. මේ ඔබ දකින්නේ ගුරුත්වයට සමාන්තර චලිතය. ගුරුත්වයට සමාන්තර චලිතය පමණක් පෙන්වලා තියෙනවා. දැන් මුළු චලිතයට ඒ කියන්නේ OAB මුළු චලිතයට කියන්නේ OAB චලිතයට ඒ කියන්නේ මුළු චලිතයට සිරස්වේ ඉහළට දාමු S සමානයි UT ධන භාගයයි AT වර්ගය. මුළු චලිතයට S කියන්නේ සංප්‍රයුක්ත විස්ථාපනය. ඊතලයට අනුව සංප්‍රයුක්ත සිරස් විස්ථාපනය. මේ චලිතයට අනුව ඔබට පේනවා ආරම්භක ලක්ෂ්‍යයටම තමයි ආයේ එන්නේ. ද්විමානයට ගිහිල්ලා බැලුවොත් ආරම්භක පිහිටීමට ආරම්භක තිරස් මට්ටමටම තමයි ආයේ එන්නේ. එහෙනම් සංප්‍රයුක්ත විස්ථාපනය බිඳුවයි. u කියන්නේ u sin theta. පියාසර කාලයේ කැපිටල් T ධන භාගයයි ඍණ G කැපිටල් T වර්ග. මේකෙන් එනවා අපි මේක ලියාගත්තොත් භාගයයි GT වර්ග ඍණ u
sin theta t සමානයි බිඳුවයි. t පොදු සාධකයේ ලෙස ගත්තොත් එනවා භාගයයි gt ඍණ u sin theta සමානයි බිඳුවයි. සාධක සෙවුවා. සාධක සෙවීම කියන්නේ ගුණිතයක් ලෙස ප්‍රකාශ කරනවා. එතකොට ගුණිතයක් බිඳුව වෙන්න ගුණිතයේ එක් සාධකය බිඳුව වෙන්න ඕන. t සමානයි බිඳුව හෝ භාගයයි gt ඍණ u sin theta සමානයි බිඳුවයි. t සමානයි බිඳුව හෝ t සමානයි 2u sin theta බෙදීම g. පියාසර කාලයේ බිඳුව වෙන්න බෑ. එම නිසා පියාසර කාලයේ 2u sin theta බෙදීම g වෙනවා. හැබැයි t සමානයි බිඳුව ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඒකට යම් භෞතික අර්ථයක් තියෙනවා. ඒකට හේතුව අපි දැම්ම සංප්‍රයුක්ත විස්ථාපනයට බිඳුව. ගණිතය අපට කියනවා මොකක්ද සංප්‍රයුක්ත විස්ථාපනය ශූන්‍ය වන දෙමොහොතක් පවතින බව. in capital T සමානයි බිඳුව ආරම්භක මොහොතට අනුරූප වන අතර capital T සමානයි 2u sin θ බෙදීම g අවසාන මොහොතට අනුරූප වෙනවා. ඒ අනුව පියාසර කාලය වෙන්නේ 2u sin θ බෙදීම g. ඔබට අවශ්‍ය නම් මේ විදියට සාධක සෙවීමකට නොගොස් එක කියන සමීකරණය කැපිටල් T වලින් බෙදා උවද මේක කරන්න පුළුවන්. හැබැයි එහිදී ඔබ T අසමානයි බිඳුව බව ප්‍රකාශ කරන්නේ නම් වඩා උචිතයි. තිරස් පරාසය සෙවීම. තිරස් පරාසය කියලා කියන්නේ මේ O සිට B දක්වා ප්‍රක්ෂේපණ මට්ටමේ ඉඳලා තියෙන දුර තමයි තිරස් පරාසය. ඒකට මුළු චලිතයට ඒ කියන්නේ OAB අපි ගුරුත්වයට ලම්බකව යොදනවා S සමානයි UT ධන භාගයයි AT වර්ගය. S කියන්නේ මේ ඊතලයේ අනුමයි වැඩේ සිදු වෙන්න ඕන R. U කියන්නේ U cos theta. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගයේ තිරස් සංරචකය. T කියන්නේ පියාසර කාලය. මෙන්න මේ පදේ බිඳුව වෙනවා. ඒ මොකද අපි ගුරුත්වජ ත්වරණයේ තියෙන සිරස්ස පහලට අපි සමීකරණය ලියන්නේ ගුරුත්වජ ත්වරණයට ලම්බකව. එතකොට G මේ දිශාවට විභේදනය කරාම ගුරුත්වජ ත්වරණය ওই දිශාවට විභේදනය කරාම එන්නේ G cos 90. cos 90 බිඳුවයි. ඒ අනුව මේ පදේ බිඳුව වෙනවා. ඒ අනුව ඔබට R සමානයි U cos theta වරක් T කියලා සමීකරණයක් දෙවෙනවා. ඕක තමයි සමහරු තිරස් පරාසය සමානයි තිරස් ප්‍රවේගය වැඩි කිරීම පියාසර කාලය කියලා මතක තබා ගන්න. R සමානයි U cos theta T වලගය 2u sin theta බෙදීම g. ඒ අනුව R වෙනවා 2u වර්ගය sin theta cos theta බෙදීම g. අපේ දෙනවද ප්‍රක්ෂේපණ වේගයක් සඳහා තිරස් පරාසය උපරිම වන ප්‍රක්ෂේපණ කෝණය ගැන කතා කරන්න හදන්නේ. දැන් සාධනය කරන්න පුළුවන් ඒ සඳහා ත්‍රිකෝණමිතිය අවශ්‍ය වෙනවා. නමුත් අපිට එහෙම ඕමනාවක් නැහැ. නමුත් ඔබ දන්නවා යගුලිය කවපෙත්ත වගේ විසි කරද්දී කොයිතරම් ජව සම්පන්න පුද්ගලයෙක් වුණත් නිවැරදි තාක්ෂණය භාවිත නොකරොත් ඔහු පරාද වෙනවා. එතකොට ඒ නිසා අපි කියන දෙනලද ප්‍රක්ෂේපණ වේගයක්. වේගය එකමයි. ඒ කියන්නේ පුද්ගලයෙක් ගත්තොත් ඔහුගේ තියෙන උපරිම ජවය නියතයක්. තම උපරිම ජවය පාවිච්චි කරාම යගුලියට උපරිම වේගය ලැබෙනවා. හැබැයි තාක්ෂණය පාවිච්චි කරේ නැත්නම් උපරිම තිරස් පරාසය ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි බැලුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අංශුවක් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරොත් එතෙන්ටම වැටෙනවා. පොඩ වේගයේ ඒකාකාරව තියාගෙන ওই විදිහට බැලුවොත් ඔබට පේනවා ඇති ටික ටික මේක යන දුර වැඩි වෙනවා. ආයෙ අඩු වෙනවා ඊට පස්සේ. මේ අනුව ඔබට තේරෙන්න ඕන
යම්කිසි කෝණයක් තියෙනවා මොකක්ද දෙන ලද ප්‍රක්ෂේපණ වේගයක් සඳහා තිරස් පරාසය උපරිම වන. අන්නේ කෝණය සිරසට එහෙම නැත්නම් තිරසට ආනත කෝණය අංශක 45යි. එතකොට ඔබ මෙන්න මෙවැනි දෙයක් දුටුවොත් ඔබ මෙන්න මේ ආකාරයේ එකක් දුටුවොත් ප්‍රක්ෂේපණ කෝණය අංශක 45යි. මෙන්න මේ තිරස් පරාසය උපරිම බව ඔබ තේරුම් ගන්න ඕන. මේ පරාසය උපරිමයි R උපරිම. ඔක තව විදිහකට අපිට පෙන්වන්නත් පුළුවන්. මේක ඔබ මතකයේ තියාගන්න ඕන. එහෙම නැත්නම් ඔප්පු කරන්න ඕන. ඔප්පු කිරීමක් අපේක්ෂා කරන්නේ දෙවනද ප්‍රක්ෂේපණ වේගයක් සඳහා තිරස් පරාසය උපරිම වන ප්‍රක්ෂේපණ කෝණය සිරසට කිව්වත් තිරසට කිව්වත් 2/45යි. එහෙම නැත්නම් මේ එක නිරූපණයක් තව එකක් කරන්න පුළුවන් අපිට. ඒ මොකද්ද? අනිත් එක ප්‍රක්ෂිප්තයක් තියෙනවා නම් ඒ ප්‍රක්ෂිප්තේ ආරම්භක තිරස් ප්‍රවේග සම්රචකය ආරම්භක සිරස් ප්‍රවේග සම්රචකයට සමාන නම් ඒ කියන්නේ ප්‍රක්ෂේපණ කෝණය අංශක 45යි කියන එක. හරිද? මේකෙදි තිරස් පරාසය උපරිම වෙනවා. ඒ අනුව දෙලනද ප්‍රක්ෂේපණ වේගයක් සඳහා තිරස් පරාසය උපරිම වන ප්‍රක්ෂේපණ කෝණය අංශක 45යි. මෙහිදී අපි තව එක දෙයක් අපේ දැනුමට එකතු කර ගන්න ඕන. ඒ මොකද විද්‍යුත් ක්ෂේත්‍ර වගේ පාඩමකදී අපට නැවත මේ ප්‍රක්ෂිප්ත හම්බ වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මනසේ රඳව ගන්න. මොකක්ද මේක දිහා හොඳින් බලන්න. මොකද්ද වෙලා තියෙන්නේ? අංශුවක් තියෙනවා. ඒ අංශුවට අන්‍යෝන්‍ය වශයෙන් ලම්බක ප්‍රවේග සංරචක දෙකක් තියෙනවා. එක ප්‍රවේග සංරචකයක් කාලය සමග නොවෙනස්ව තියෙනවා. ඊට ලම්බක ප්‍රවේග සංරචකයේ කාලය සමග නියත ශීඝ්‍රතාවයකින් වෙනස් වෙනවා. අංශුවක් තියෙනවා. ඒ අංශුවට අන්‍යෝන්‍ය වශයෙන් ලම්බක ප්‍රවේග සංරචක දෙකක් තියෙනවා. එක ප්‍රවේග සංරචකයක් කාලය සමග නොවෙනස්ව තියෙනවා. අනෙක් ප්‍රවේග සංරචකයේ කාලය සමග නියත ශීඝ්‍රතාවයකින් වෙනස් වෙනවා. එහෙමනම් ඒ අංශුවේ පෙත පරාවලයක්. මේක තවත් විදියකට අපි මම ඔබට කියවොත් අංශුවක් තියෙනවා. ඒ අංශුවට යම් දිශාවකට ඒකාකාර ප්‍රවේගයක්ද ඊට ලම්බකව ත්වරණයක්ද තියෙනවා නම් අන්නේ අංශුවේ පෙත පරාවලයක් වෙනවා. ඔය තියෙන්නේ පෙත පරාවලයක් බව හඳුනා ගැනීම. ඒක විද්‍යුත් ක්ෂේත්‍ර නැමැති පාඩමකදී ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයකට ලම්බකව ආරෝපිත අංශුවක් ප්‍රක්ෂේපණය කරොත් එයාගේ පෙත පරාවලයක් වෙනවා. ඒ වගේ වෙලාවක අපිට මෙන්න මේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් පෙත පරාවලයක් බව හඳුනා ගැනීමට. අපේ අභ්‍යාසයක් බලමු. තිරස් තලයක සිට අංශුවක් තිරසට අංශක 60ක කෝණයකින් ආනතව CIMS ශ්‍රේණියක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලදී. T සමානයි 4 මූල 3යි තත්පර මොහොතේ අංශුවේ ප්‍රවේගය නිර්ණය කරන්න. සැකයක් හිතා ගන්න එපා. මොකද තිරස් තලයක ඉඳලා යටියත් දිශාවට ප්‍රක්ෂේපණය කරන්න බෑ. ඒ නිසා මෙතන උඩුවත් දිශාව කියන එක එන්න ඕන නැහැ. හරිද? අපි කොහොමද ප්‍රක්ෂේපණය කරන්නේ? තිරස් තලයක ඉඳගෙන උඩුවත් දිශාවට. යටියත් දිශාවට ප්‍රක්ෂේපණය කරන්න බෑ. අපි මෙමනම් තිරස් තලයේ තියෙන මේ තිරස් තලයේ ඉඳගෙන මෙහෙට ප්‍රක්ෂේපණය කරන්න බෑනේ. ඒ නිසා යටියත් දිශාව කියන්න ඕනේ නැහැ. උඩුවත් දිශාවට තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. එහෙනම් අපි මේ ගැටලුව විසඳන්න බලමු. ආයි කියවන්නම් ගන්න තිරස් තලයක සිට අංශුවක් තිරසට අංශක 60ක කෝණයකින් ආනතව CIMS ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරලදී T සමානයි 4 මූල 3යි තත්පර මොහොතේ අංශුවේ ප්‍රවේගය නිර්ණය කරන්න. මෙන්න තිරස් තලය අංශුව තිරසට අංශක 60ක කෝණයකින් ආනතව ප්‍රක්ෂේපණය කරන ප්‍රක්ෂේපණ ප්‍රවේගය
CIMS විනේක ප්‍රක්ෂේපණ කෝණය තිරසට අංශක 60යි. එනිසා අපි පෙර පරිදිම මේක විභේදනය කරගන්න. ආරම්භයේදී සිරස් 1 CI sin අංශක 60 තිරස් සංරචකයේ CI cos අංශක 60 100 වැඩි කිරීම cos 60 භාගයයි 50යි ms වින 1 මේක 100 වැඩි කිරීම sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි 50යි මූල 3යි ms වින 1 අන්‍යෝන්‍ය වශයෙන් ලම්බක t සමානයි බිඳුව t සමානයි 4යි මූල 3 මේ පතේ උදාවන තැන අපි අපට අවශ්‍ය නොවුනත් අපි ඒ ගැන යම් සැලකිල්ලක් යොමු කරමු. චලිත සමීකරණ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කාල ප්‍රාන්තරයක් සලකලා. ඒ කාල ප්‍රාන්තරය තුල ත්වරණය හෝ මන්දනය ඒකාකාර වෙන්න. ඒක බවත් මතක් වෙන්න බිඳුව ඉරක් 4යි මූල 3යි තත්පර කාල ප්‍රාන්තරය සලකා සිරස්ව ඉහළට යොදමු. v සමානයි u ධන at. v කියන්නේ t සමානයි 4යි මූල 3යි තත්පර මොහොතේ ප්‍රවේගය. ඒක ක්ෂණික ප්‍රවේගයක්. එතකොට u ආරම්භක ප්‍රවේගය 50යි මූල 3යි. එය තියෙන්නේ සිරස්ව ඉහළට. අපි සමීකරණය යොදන්නේ සිරස්ව ඉහළට 50යි මූල 3යි ධන ගුරුත්වජ ත්වරණය ඍණ 10ක් t වලාගය 4යි මූල 3ක් 4යි මූල 3යි. එතකොට v සමානයි 50යි මූල 3න් 40යි මූල 3ක් අඩු කරාම 10යි මූල 3යි තත්පරයට මීටර. මේක ධන ආගයක්. ඉන් ගම්ම්‍ය වෙන්නේ මේ මොහොත t සමානයි 4යි මූල 3යි තත්පර මොහොත උදා වෙන්නේ අංශුව ඉහළ යමින් පවතින කාල ප්‍රාන්තරය තුල. එනම් මේ තියෙන උපරිම උසන මේ මොහොත මේ වගේ තැනකදී තමයි උදා වෙන්නේ. t සමානයි 4යි මූල 3යි තත්පර. ඒ මොහොතේ ප්‍රවේගය තමයි මේ අඳින්නේ v කියලා. එතකොට v කියන්නේ මෙන්න මේ v තමයි මම පෙන්නලා තියෙන්නේ මෙතන. එතකොට වක්‍රයක ගමන් කරන අංශුවක ප්‍රවේගය වෙන්නේ එම මොහොතේ අංශුවේ පිහිටීමේදී වක්‍රයට ඇති ස්පර්ශකය ඔස්සේ. තිරස් ප්‍රවේග සංරචකයේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. ඒක 50යි. සිරස් ප්‍රවේග සංරචකයේ දැන් අපි සොයාගත්තා. එතකොට මේ ආකාරයට ඍජු කෝණාශ්‍රය සම්පූර්ණ කරාම අපිට v ලබා ගන්න පුළුවන්. v මේක අපි v0 කියලා ගමු. එහෙනම් මේ v0 ප්‍රවේගය සමානයි 10යි මූල 3 සම්පූර්ණ වර්ගය 10යි මූල 3 සම්පූර්ණ වර්ගය ධන 50 වර්ගය v වර්ග 10 වර්ගයේ පොදු සාධකයක් ලෙස ගත්තොත් මෙතන ඉතුරු වෙනවා මූල 3 වර්ගය 3යි ධන මෙතන 5 වර්ගය 25යි. මේක 10 වර්ගයේ වැඩි කිරීම 25යි තුළ 28යි. 28 කියන්නේ 4 වරක් 7. එහෙනම් v0 සමාන වෙනවා 10යි 4 වර්ග මූලය 2යි මූල 7. හරිද? මූල 7 අගය 2.6යි 4යි. ඒතර මේ කියනවා 20 වැඩි කිරීම 2.6යි 4. ඔක අපි අන්තිමට සුළු කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ මොහොතේ ප්‍රවේගය තිරසට ආනත කෝණය. ඒක අපි θ කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් tan θ සමාන සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ
සම්මුඛ පාදය V බද්ධ පාදය කියන්නේ 50. එහෙනම් tan θ සමානයි V වල අගය 10යි මූල 3යි 10යි මූල 3 බෙදීම 50යි ඒකෙන් එනවා මූල 3 බෙදීම 5ක් මූල 3 අගය කැසම 7යි 3යි 2යි කැසම 7යි 3යි 2යි ඒක 5න් බෙදාගත්ත වෙනවා 0.3යි 4යි 6යි 4යි ප්‍රකෘති ටැන්ජන්ට් චක්‍රපතකින් හොයාගන්න පුළුවන් θ වල අගය අංශක 19යි කලා 6ක් කියලා. එහෙනම් t සමානයි 4යි මූල 3යි තත්පර මොහොතේ ප්‍රවේගය තිරසට අංශක 19යි කලා 6ක් ආනද දිශාවකට මෙන්න මේ අගේ වේදක වැඩි කරා වෙන උත්තරය. අපි දෙවෙනි උදාහරණය බලමු. මම කියවන්නම් ඔබ සවන් දෙන්න. තිරස් මාර්ගයක 30 ම් ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන කරත්තයක සිට කුඩා වස්තුවක් ප්‍රක්ෂේපණය කළ යුත්තේ කරත්තය 90 මීටර් දුරක් ගමන් කළ පසු එම වස්තුව නැවත කරත්තයටම පැමිණෙන ලෙසය. කරත්තයට සාපේක්ෂව කිනම් ප්‍රවේගයකින් හා කවර කෝණයකින් වස්තුව ප්‍රක්ෂේපණය කළ යුතුද? ඔබ හොඳින් බලන්න ගැටලුව දිහා. ගැටලුව වරක් කියවා ගන්න. හරි. මේ ගැටලුවෙන් ඔබට ලැබෙන්නේ මොනවද කියන එක මම පළමුව කියන්න. ඒක ඔබට වැදගත් වෙනවා. පළවෙනි එක ගැලීලියෝ ලොවට අනාවරණය කළ චලිතය සලකන ලද රාමුවට සාපේක්ෂයි කියන එක. චලිතය සලකන ලද රාමුවට සාපේක්ෂයි. මේ ගැටලුවේ අවස්ථිතික රාමු දෙකක් තියෙනවා. එකක් ඒකාකාර ප්‍රවේගයෙන් යන කරත්තය, අනිත් එක පොළව. හරිද? දැන් අපි බලමු මෙම ගැටලුව ඔබ කෙලෙසද මේ ගැටලුව විසඳගන්නේ කියලා. හරිද? බොහොම හොඳ ගැටලුවක්. හරිද? එතකොට මේ තියෙන්නේ පොළව. මේ කරත්තය t සමානයි බිඳුව. කරත්තය යන්නේ 30 ම් ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන්. එතකොට ඔය තියෙන්නේ කරත්තය මීටර 90ක් ගිහිල්ලා 30 ම් ශ්‍රේණිය එකන. කරත්තය ගමන් කරපු දුර මීටර 90ක්. එතකොට 30 ම් ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන් මීටර 90ක් යන්න ගත වන කාලය ඔබ දන්නවා. ඒක ඕන පුංචි ළමයෙකුට පුළුවන් කොච්චරයිද කාලය? තත්පර 3යි. තත්පර 3යි. ඒ මොකද වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය 30යි දුර 90යි. එතකොට 90 30න් බෙදාගත්තම තත්පර 3ක්. t සමානයි 3යි තත්පර. දැන් මේ කරත්තේ ඉඳලා ප්‍රක්ෂේපණය කරපු අංශුව පොළවේ සිටින නිසල නිරීක්ෂකයෙකුට පෙනෙන්නේ මෙන්න මේ ආකාරයට නැවත කරත්තයට වෙන විදියයි. ඔය තියෙන්නේ පොළවට සාපේක්ෂ චලිතය. එතකොට පේනවා ඇති පොළවට සාපේක්ෂ චලිතය ගත්තොත් ප්‍රක්ෂිප්තයක්. පොළවට සාපේක්ෂ චලිතය ගත්තොත් ප්‍රක්ෂිප්තයක්. ඔය ඔබ දකින්නේ. හරිද? පොළවේ ඉන්න කෙනෙකුගේ පොළවේ සිටින නිසල නිරීක්ෂකයේ දකින දේ. පොළවේ සිටින නිස පොළව අවස්ථිතික රාමුවක් කියලා ගත්තම පොළවේ සිටින නිසල නිරීක්ෂකයෙකුගේ දර්ශනය කැපිටලයි. නමුත් මෙවැනි අවස්ථාවක මේ ගැටලුව ඊටාම පහසුයි අපිට කරත්තයට සාපේක්ෂව විසඳන්න. ඒකට හේතුව ත්වරණය නොවන රාමුවක් අවස්ථිතික රාමුවක්. කරත්තය
ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන නිසා කරත්තේ ත්වරණය බිඳුවයි. එහෙනම් මේක කරත්තයට සාපේක්ෂව ගත්තොත් මොකද වෙන්න ඕන? ඔබ දන්නවා කරත්තයට සාපේක්ෂ කරන්න නම් මේ චලිතය එහෙනම් ඉස්සර වෙලා කරත්තයට සාපේක්ෂව කරත්තේ ප්‍රවේගය ගන්න ඕන. කරත්තයට සාපේක්ෂව කරත්තේ ප්‍රවේගය ගන්න. කරත්තයට ওই පැත්තට තත්පරෙන් මීටර් 30ක් දෙන්න ඕන. එතකොට කරත්තය නිශ්චල බවට පත් වෙනවා. දැන් කරත්තයට ප්‍රවේගයක් ලබනු වෙන්නේ නැහැ. කරත්තයට ප්‍රවේගයක් ලබනු වෙන්නේ නැහැ. දැන් මෙන්න මේ මායිම අපට වැදගත් මේක නිවැරදිව විසඳ ගන්නවා නම් මෙතන තිරස් මට්ටම උපරිමෝසට අනුරූප. දැන් කරත්තය ඇතුලේ ඉන්නෝ නිසල නිරීක්ෂකයෙක්. මෙන්න මේ ඔබට මම යදින්නේ කරත්තය ඇතුලේ ඉන්න නිරීක්ෂකයා. ඔහු දකිනවා මේ කරත්තෙට එන්න නම් මේ වස්තුව කරත්තේ ඉඳගෙන සිරස්ව ඉහළට විසි කරන්න ඕන. එතකොට මේක ගිහිල්ලා උපරිම උසේදී ශනික නිශ්චලතාවයටපත් වෙලා නැවත කරත්තයටම පැමිණෙනවා. මේ අනුව ඔබට පේනවා මොකද්ද? පොළවට සාපේක්ෂව ප්‍රක්ෂිප්තය කරත්තයට සාපේක්ෂව ගුරුත්වය යටතේ සිරස් චලිතයේ බවට පත් වූ බව. ඒ වගේම මේ කරත්තයට මීටර 90ක් යන්න ගත වෙච්ච කාලය තප්පර 3. එහෙමනම් මෙන්න මේ මොහොත t සමානයි බිඳුව කියලා ගත්තොත් ආයි නැවත කරත්තයටම පැමිණෙන මේ මොහොත t සමානයි 3යි තත්පර වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රක්ෂිප්තේ නම් පියාසර කාලය තත්පර 3 වෙන්න ඕන. කරත්තයට සාපේක්ෂව ගුරුත්වයට සිරස් චලිතයේ පියාසර කාලය තත්පර 3 වෙන්න ඕන. කරත්තේ ත්වරණය බිඳුව හින්දා කරත්තේ අවස්ථිතික රාමුව. එhmenan කරත්තයට සාපේක්ෂව සිරස් ඉහළට දාමු. S සමානයි ut ධන භාගයයි at වර්ගය. S කරත්තේ ඉඳන් ප්‍රක්ෂේප කරපු අංශුව කරත්තයටම ආවා. සම්ප්‍රයුක්ත විස්ථාපනයේ බිඳුවයි. u ඒක මේ u ලකුණු කරේ මම කරත්තට සාපේක්ෂව. u තමයි මම හොයන්න යන්නේ. හැබැයි පියාසර කාලය තප්පර 3යි. මෙතන ධන භාගයයි ඍණ ජීව තමයි. ඍණ 10යි. අන්න එතන පොඩි සැකයක් එනවා අපිට. 3 වර්ගය. මොකද්ද? ඍණ 10යි. ඔව්. ඒ මොකද? ගුරුත්වජ ත්වරණයම තමයි කරත්තෙට ත්වරණයක් නැහැ. කරත්තෙට ත්වරණයක් නැති නිසා කරත්තෙට සාපේක්ෂව ගත්තත් එම ත්වරණයම එනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. මොකද කරත්තේ ප්‍රවේගය ඒකාකාර නිසා කරත්තේ ත්වරණය බිඳුවයි. දැන් මේක සුළු කරාම එනවා 3u සමානයි භාගය වැඩි කිරීම 10 කියන්නේ 5 වැඩි කිරීම 3 වර්ගය. u සමානයි 15යි ms ඍණ 1. එතන කරත්තයට සාපේක්ෂව 15යි ms ඍණ 1 ප්‍රවේගයකින් කරත්තයට සාපේක්ෂව කොච්චර කෝණයකින්ද? මේ කරත්තේ නම් කරත්තයට සාපේක්ෂව සිරස් ඉහළට කියන කෝණය අංශක 90ක්. කරත්තයට සාපේක්ෂව සිරස් ඉහළට 15යි ms ඍණ 1 ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන්න ඕන සිරස් ඉහළට. ඒ කියන්නේ කරත්තේ පතුල තිරස් නම් පතුලත් එක්ක අංශක 90ක කෝණයක් සාධන විදියට ප්‍රක්ෂේපණය කළාම හරියටම කරත්තේ ඇතුළටම එනවා. මේකෙදී අපි ගැටලුව විසඳුවේ පොළවට සාපේක්ෂව නෙමෙයි කරත්තයට සාපේක්ෂව. පොළවට සාපේක්ෂව විසඳුව නම් ප්‍රක්ෂිප්ත ගණනක් විසඳන්න ඕන. නමුත් ඥානාන්විතව කරත්තයට සාපේක්ෂව ගැටලුව විසඳුව නිසා ඒ ගුරුත්වයට සිරස් චලිතයකට ගේන්න පුළුවන් වුණා. හරිද? මේ විදිහට නිවැරදි රාමුව තෝරාගෙන ගැටලු විසඳීම ඉතා වැදගත්. හරිද? මෙම ගැටලුවෙන් එකයි මම ඔබට කිව්වේ මේ මේ චලිතය ප්‍රක්ෂිප්තයක්ද ගුරුත්වයට සිරස් චලිතයක්ද කියලා අහන්න එපා. ඒ මොකද රාමුව අමතක කරලා ප්‍රශ්නේ අහන්න බෑ. පොළවට සාපේක්ෂව ගත්තොත් ප්‍රක්ෂිප්තයක්.
ඔබ මේක අභ්‍යාසයක් විදියට පොළවට සාපේක්ෂව ගැටලුව විසඳලා බලන්න. කරත්තයට සාපේක්ෂව ගැටලුව විසඳුවම ඒක ගුරුත්වයට සිරස් චලිතයකට ගේන්න පුළුවන් කමක් ලැබෙනවා. පොළවට සාපේක්ෂව ගුරුත්වයට ආනතව සිදු කරු ප්‍රක්ෂේපණය පොළවේ ඉන්න එක්කෙනාට අදාළව පතය මේ තියෙන්නේ. නමුත් කරත්තයට සාපේක්ෂව පෙත මොකක් කරගන්නේ සිරස් සරල රේඛාවක්. එම නිසා පිළිතුර වෙන්නේ මොකද්ද? පිළිතුර 15යි කරත්තයට සාපේක්ෂව 15යි m1 ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ඒ කියන්නේ කරත්තේ සමග අංශක 90ක කෝණයක් සාධන දිශාවකට ඉහළට ප්‍රක්ෂේපණය කළ යුතුය.